අයිබෝවන් සලපතල මළුව වැඩසටහනේ මේ හෝරාවක කාල සීමාව අපි විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ ඔබේ එදිනෙදා ජීවිතයට වැදගත් වන නීති සම්බන්ධයෙන් ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න. හිතවතුනි මේ අපි අද වැඩසටහන ආරම්භ කරන මොහොත වෙනකොට ඔබට වගේම මටත් ඒ වගේම මේ සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටත් බොහොම දුෂ්කර කාල සීමාවක තමයි අපි ජීවත් වෙන්නේ. මොකද රටේ ආර්ථිකයේ බිඳවැටීමත් එක්ක අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. අඩුම තරමේ අපේ මූලික අවශ්‍යතාවයන් ටික ඉටු කරගන්න බැරි තරමට අපි බොහොම පීඩනයකින් යුතුව එදිනදා ජීවිතය ගත කරන්නේ. ඒ වගේ පරිසරයක් තුළ අපිට නිතරම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි මේ රටේ පවතින පාලන ක්‍රමයේ යම් යම් අඩුපාඩු. ඒ වගේම තමයි අපි අතර ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් සමාජ මාධ්‍යවල රූපවාහිනී මාධ්‍ය තුලින් ඒ විතරක් නෙමෙයි. පුද්ගලයන් අතර විවිධ කතාවල් තියෙනවා. මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් යම් යම් අඩුපාඩු තියෙනවාද? එහෙම නැත්නම් මේක තමයි හොඳම අවස්ථාව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයකට යන්න. ඔන්න ඔය කියන කාරණා ගැන අපි අතරේ විවිධ සාකච්ඡා තියෙනවා. ඒ නිසා අපි හිතවතුනි අද දවසේ යුක්තිය උදෙසා නීතිය වැඩසටහන තුලින් ඔබ දැනුවත් කළොත් හොඳයි කියලා රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද? සහ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් අපි ඒවට කරන්න ඕන සංශෝධන මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. හිතවතුනි අද දවසේත් ඔබ දැනුවත් කරන්න සුපුරුදු විදියටම අපිත් එක්ක නීතිඥවරු දෙදෙනෙක් එකතු වෙනවා. අපි මුලින්ම හඳුනා ගනිමු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාව. ඔබතුමාව බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සාගරිකා. ඒ වගේම තමයි අපිත් එක්ක අද සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නීතිඥ මොක්ෂිනී ජයමාන මහත්මිය. ඔබතුමියවත් බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සාගරිකා ස්තුතියි. ඔව්. ජනාධිපති නීතිඥතුමනි මම හිතුවා මුලින්ම මේ මාතෘකාවට ප්‍රවේශයක් ගන්නත් එක්ක ඔබතුමා වෙත යමු වෙන්න. දැන් අපි ඔය මම කලින් කිව්ව විදිහට නිතරම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සමාජයේ කතා බහක් තිබ්බට ගොඩක් මිනිස්සු මේ රටේ පුරවැසියෝ දන්නේ නැහැ මොකක්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ. සමහරට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොකක්ද කියන ලේඛනේ දැකලා නැති පුද්ගලයෝ ඉන්න පුළුවන්. අපි ඒ හින්දා නීතිඥතුමනි මේ වැඩසටහන නරඹන අයට පැහැදිලි කරමු. මොකද්ද අපේ ලංකාවේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව? එහෙම නැත්නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මහජනතාව අතර මොකද්ද තියෙන සම්බන්ධය සහ ඒකේ තියෙන වැදගත්කම ගැන අපි කෙටි හැඳින්වීමක් කරමින්ම අපි වැඩසටහන පටන් ගන්නවා. ඔව් සාගරිකා මම හිතන්නේ මේ ප්‍රවේශය ගොඩක් හොඳයි. විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියන එක තමයි අපේ තියෙන ගැටලුව. මොකද සමාජයේ මහත් කතා බහකට ලක් වෙලා තියෙන අවස්ථාවක්. ඒ අවස්ථාවේ අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන, ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්න ඕන සහ විවිධ කතිකාවන් ඇති වෙලා තිබෙන අවස්ථාවක්. අපි දන්නවා නීතියේ අපි හඳුනනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි උත්තරීතර නීතිය රටක තියෙන කියලා. දැන් අපි ලෝක සම්ප්‍රදායන් නැත්නම් ලෝකයේ තියෙන වෙනත් රටවල් දිහා බලපුවාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්න පුළුවන් ලිඛිතව. එහෙම නැතුව තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා අලිඛිතව. ඒ කියන්නේ ලිඛිතව ලේඛනගත කරපු නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලුත් තිබෙනවා. අපි දන්නවා ලෝක නීති පද්ධතීන් සලකනකොට මහා බ්‍රිතාන්‍යය තමයි නීතියේ උත්පත්තිය කියනටත් වඩා නීතිය සර්වසාධාරණව පැවතිච්ච රාජ්‍යයක් විදිහට සැලකෙන්නේ. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සලකනට මූලික වශයෙන් බ්‍රිතාන්‍යයේ පවතින්නේ අලිඛිත ආණ්ඩුක්‍රමයක් ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ නීතිඥතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියලා නැහැ, ලේඛනගත කරලා නැහැ. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට මූලිකත්වය දීලා පාර්ලිමේන්තුවේට පත්වන සභිකයින් ඒ සම්ප්‍රදායන් කඩ නොකරමින් තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතියට ගරු කරමින් ඒ සම්ප්‍රදායන් අනුව තමන්ගේ රාජ්‍ය පාලනය සිදු කිරීම. ඒ වගේම දැන් ලංකාව ගත්තාම විවිධ අවස්ථාවන් වලදී අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් ඇති කරලා තිබෙනවා. දැන් අපි මේ අවස්ථාව වෙනකොට දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාලනය වෙන රාජ්‍යයක්. මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 ඇති වුණේ. ඊට කලිනුත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් තිබිලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරමු. අපි ප්‍රස්තුත කාරණේ බලනකොට එතකොට අපි වටහා ගත යුතු මූලික දේ තමයි රටේ තියෙන මූලික නීතිය සහ උතුම්ම නීතිය තමයි අපි කියන උත්තරීතර නීතිය කියලා. අපි නීතිම සිද්ධාන්තයන් යටතේ ඒ නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිම කෙනෙකුට රටේ ජනාධිපතිවරයාගේ සිට රටේ තියෙන පහළම
ස්ථිරයේ ඉන්න පුද්ගලයෙකුටවත් කිසිම අවස්ථාවකදී කඩ කරමින් කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. සියලුම පුරවැසියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදනයන්ට යටත් වෙනවා. ඒ නිසා රටේ ඇති කරන හැම අනෙක් නීතියක්ම හැම නීතියක්ම උත්තරීතර නීතියට යටත්ව උත්තර නීතියේ පාලනයට යටත්ව තමයි පාලනය වීමක් සිදුවන්නේ. ඒක නිසා තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන ලේඛනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනයන්ට මේ ආකාරයේ ඉතාමත් වැදගත් ස්ථානයක් අපේ නීති පද්ධතිය තුළ ලැබෙන්නේ. එතකොට දැන් අපි ඒ මහජනයත් එක්ක තියෙන සම්බන්ධතාවය සැලකුවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ඔබතුමියට පේනවා ඇති ආණ්ඩුක්‍රම අපේ දැනට පවතින දෙවන ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය බැලුවොත් එහෙම රටේ පරමාධිපත්‍ය බලය, ඒ කියන්නේ උතුම්ම බලය පවතින පුද්ගලයන් වශයෙන් සැලකෙන්නේ මහජනතාව. ඒ මහජනතාවට පාලන බලය තියෙනවා. දැන් ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන අංශ තුන යටතේ තමයි ඒ උත්තරීතර බලය, උපරිම බලය ක්‍රියාත්මක කිරීමක් සිදුවන්නේ. සහ ඒකේ වැදගත් කාරණයක් තිබෙනවා. ජනතාව සතුවන පරමාධිපත්‍ය බලය කිසිම හේතුවක් උඩ අත්හැර නොහැකි කියලා පාර්ලිමේන්තුවේ මේ ව්‍යවස්ථාවේ දැක්වෙනවා. ඒ කියන්නේ ඒ එච්චර වැදගත්කමක් දරන නීතියක් සහ ඒ මහජනතාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උත්තර නීතිය අතර තියෙන මූලිකම හරය සම්බන්ධතාවය එතනිනුයි පටන් ගන්න. එතකොට අපි කියනවා දැන් ජනාධිපතිවරයා අපිට වඩා ඉහළ පුද්ගලයෙක්. නෑ, ජනාධිපතිවරයා ක්‍රියාත්මක වෙන්නේ මහජනතාව ලබා දෙන බලය යටතේ. දැන් අපි දන්නවා විසාදායක, විධායක, අධිකරණ කියන අංශ තුන තමයි යම්කිසි ඕනෑම රාජ්‍යයක යාන්ත්‍රණයේ තිබෙන ප්‍රධාන අංශ තුන. දැන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැලකුවොත් ඒ විධායක බලය මහජනතාව විසින් තමන්ගේ ඡන්ද බලයෙන් පත් කරගන්න විධායක ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක කරන්නේය කියලා දක්වනවා. ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් මහමැතිවරණයකදී පත් කරගන්න තමන්ගේ නියෝජිතයින් හරහා පාර්ලිමේන්තුව මගින් තමන්ගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනවා. ඊපස්සේ අධිකරණ බලය වැදගත්ම කාරණේ. අධිකරණ බලය කරන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන පනත් මගින් ඇති කරන අධිකරණ හරහා තමන්ගේ අධිකරණ බලය ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. ඉතින් ඒ ලැබෙන ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන අංශ තුන සහ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඒ පරම බලය ජනතාව සතු වෙන්නේ. ඒ නිසා තමයි අපි සාමාන්‍ය විවාහරේ දැක්වෙනවා මේ ජනතාව තමයි උත්තරීතර අපේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒක තමයි අපි සමහර වෙලාවට මහ ජනතාවට වැටහීමක් නැත්තේ. මොකක්ද මේ අපි පරමාධිපත්‍ය බලය කියන්නේ මොකක්ද? පරමාධිපත්‍ය බලය කා සතුවන්නේද? පැහැදිලි ව්‍යවස්ථාව තිබෙන්නේ පරමාධිපත්‍ය බලය ජනතාවයි සතු වෙන්නේ. ඒ ජනතාව අර මා දක්වපු ආකාරයෙන් තමන්ගේ පරමාධිපත්‍ය බලය ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ කියන අංශ තුන යටතේ තමන් ක්‍රියාත්මක කිරීමක් සිදු කරනවා. ඉතින් දැන් අපි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එන්න කලින් අපේ අතීතයේ ඉඳලා බැලුවත් අපි බැලුවොත් අපි යටත් විජිතයක්ව තියෙන කාලේ ඉඳලා කොයි ආකාරයෙන්ද මේ තමන් මහජනතාව සතු වන බලය මහජනතාවට මේ බලය ලැබෙන්න කොයි වගේ අරගලයක්ද කොයි ආකාරයෙන් සංශෝධනයක්ද සිදු වුණේ කියලා කිව්වොත් එහෙම කාලානුරූපීව අපිට 1796 ඉඳලා 1972 දක්වා අපි දන්නවා 1796 කාලය වෙනකොට බ්‍රිටිෂ් ඉන්ඩියා කියන ඒක බ්‍රිටිෂ් ඊස්ට් ඉන්ඩියන් කම්පනි කියන පරිපාලන ව්‍යුහය පිහිටවලා තිබුණා මහා බ්‍රිතාන්‍යය විසින්. ඒ බ්‍රිතාන්‍යයේ අනුව ඒ යම් කිසි බලතල ලබා දීලා තිබුණා. ආණ්ඩුකාරවරයෙක් මෙහෙපත් කරලා තිබුණා. ඒ හරහා පරිපාලන කටයුතු කාලානුරූපීව සිදු වුණත් පහුකාලීනව සොයා ගැනීමක් සිදු වුණා. ඒක නිසි ආකාරයෙන් පරිපාලනයේ කටයුතු සිදු කරන්න බැහැ කියලා. ඒ අනුව ලංකාවට වෙනම ආණ්ඩුකාරවරයෙක් සහ ඒ විධායක සහ ව්‍යවස්ථාදායක සභා පිහිටවලා ඒ සම්බන්ධයෙන් නියෝජිතයින් කාලානුරූපීව පත් කරලා තමයි ලංකාවේ පරිපාලනය කාලානුරූපීව සිදු කරගෙන ආවේ. ඔබතුමියට මම විනාඩියක් අරගෙන පැහැදිලි කිරීමක් කරන්නම්. අපි අහලා තියෙනවා මේ divide and rule කියන concept එකක්. ඔය සුද්දාගේ කාලේ අපි කියනවා අපි සුදු මහත්තුරුන් රට පාලනය කරන කාලේ ලංකාවේ ඇති කරයි කියලා. ඉතින් ඒක තමයි වෙන්නේ. මොකද මේ පරිපාලන ව්‍යුහයන්ට පරිපාලනයේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීමේ කාර්යය සඳහා ඒ යටත් විජිතයේදී යම් යම් ආකාරයේ පත්කිරීම් සිදු කරා ජාති අනුව. ඒ කියන්නේ සිංහල සහ දෙමළ, බර්ගර්, ඉන්පස්සේ පහු කාලීනව උඩරට සිංහල, පහතරට සිංහල,
මුස්ලිම් ඒ ආකාරයෙන් පුද්ගලයන් පත්කිරීම හරහා තමන්ගේ පාලනය ඔවුන් නතු කරගෙන ඒ පරිපාලන කටයුතු සෑහෙන කාලයක් කරගෙන ආවා. එහි ඇතිවෙච්ච අඩුපාඩු නිසා තමයි කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි දන්නවා අහලා තියෙනවා. ඊන් පස්සේ 1927 ඇති කරපු ඩොනමෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් ඇති කරපු කොමිසම ඒ කොමිසමේ නිර්දේශන අනුව අපි දන්නවා 1931 ඇති කරා ඩොනමෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාවත් එක්ක තමයි සාහෙන වෙනසක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පරිපාලනය සම්බන්ධයෙන් කාලානුරූපව ඇතිවන්නේ. සර්වන ඡන්ද බලය ලැබෙනවා. මූලිකව ඡන්ද බලය තිබුණේ අපි දන්නවා ප්‍රභූ පැලැන්තියට කියලා කියන උගත්කම සහ තමන්ගේ මූල්‍යමය හැකියාවන් සම්බන්ධ කටයුතු සලකලා බලලා. නමුත් ඒ කටයුතු යම් යම් ආකාරයක වෙනස් වීමක් සිදු කරා ඩොනමෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. මොකද ඩොනමෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ ඩොනමෝ සාමීවරය දක්වන එක අවස්ථාවකදී සාගරිකා බලය තියෙන කෙනාට කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. කටයුතු කිරීමේ හැකියාව තියෙන කෙනාට බලයක් නැහැ කියලා. ඒ නිසා තමයි යම්කිසි අවස්ථාවක ඒ සංයුතීන් වල වෙනස්කම් ඇති කරලා සර්වබල ඡන්ද බලය ඇති කරලා ඒ පරිපාලන කටයුතු 1946 නිදහස් ව්‍යවස්ථාව ගෙනෙනකන් පරිපාලනය සිදු වුණේ ලංකාවේ. නමුත් අපි දන්නවා කාලානුරූපීය නීතිය අනුව බලපුවාම අතීතයේ සිදුවෙච්ච කාරණා දිහා බලපුවාම බොහෝම ක්‍රිටිසිසම් වලට ලක්වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවේචනයන්ට ලක්වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වශයෙන් උත් සැලකෙනවා ඩොනමෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මොකද නිසි ව්‍යවස්ථාදායක බලයක් ඒ ව්‍යවස්ථාදායක සභාවන්ට ලබා දීලා තිබුණේ නැහැ කියලා. නමුත් නිදහස් පනත 1946 ඇති කිරීමත් සමග බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කරන පනත් අවශ්‍ය නම් Tamanට පිළිපදින්නත් එහෙම නැත්නම් නොපිළිපදින්නත් නැත්නම් එය ඉවත් කිරීමේ යම්කිසි ප්‍රමාණාත්මක බලයක් ලැබෙනවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විධායක සභාවට. නම් නිදහස ලබා ගැනීමෙන් පස්සේ අපි දන්නවා ඉන් පස්සේ 1948 අගමැතිවරයෙක් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයක් සමග වෙස්ට්මිනිස්ටර් අපි කියන සිස්ටම් කියන පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව රට පාලනය වීමක් සිදු වෙනවා. ඒ අනුව 1972 පළවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තමයි ඒ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කිරීමත් සමග බ්‍රිතාන්‍ය කිරීටයත් සමග තිබුණ සියලුම සම්බන්ධතාවයන් ඇති කරලා ස්වාධීන නිදහස් ස්වෛරී රාජ්‍යයක් වශයෙන් සම්පූර්ණ නිදහස ව්‍යවස්ථාමය වශයෙන් ලංකාව ලබා ගන්න. ඒක නිසා තමයි හුඟක් වෙලාවට අපි අර ජනවහරය අහලා තිබ්බට අපි නිදහස ලැබුවේ සුදු මහත්තුරුන්ගෙන් 1972 කියන කතාව මතුවෙන්නේ. මොකද ව්‍යවස්ථාදායකමය වශයෙන් ව්‍යවස්ථාමය වශයෙන් අපේ බ්‍රිතාන්‍ය කිරීටයත් සමග බ්‍රිතාන්‍ය මහරජිනත් තිබෙන සම්බන්ධතාවය ව්‍යවස්ථා නීතිය අනුව අපි අවසන් කරන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිහිටුවීමත් සමග. ඒක තමයි මම කැමති පැහැදිලි කරන්න මුල් අවස්ථාවේ මොකක්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධතාවය කියන එක. ඒ වගේම නීතිඥතුමියනේ දැන් අපේ නීතිඥතුමා කිව්වා වගේ දැන් මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලොකු ඉතිහාසයක් තියෙනවා. දිගු ගමනක් තියෙනවා කිව්ව විදියට. එතකොට එතුමා කිව්වා 1972 තමයි මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට හම්බුනේ කියලා. දැන් නමුත් ඒකත් ඉවත් කරලා දැන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා අපි ඇවිල්ලා තියෙනවා. ඒ දක්වා ආපු ගමනේදී වෙච්ච සංශෝධනයන් සම්බන්ධයෙන් අපි යම්කිසි පැහැදිලි කිරීමක් කරමු. ඔව් සාගරික බොහොම ස්තුතියි. ඒ ප්‍රශ්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මේ තමයි අපේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. බලන්න මේකේ තියෙන පිටු ගණන. 1978 හොඳයි සමහරට මේක නරඹන කට්ටිය පළවෙනි වතාවට ඔව් ඒක තමයි මම කියන්නේ. අපි සමහරක් වෙලාවට අපිට තේරෙන්නේ නැහැ 1978 ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙච්චර ලොකු පොතක් කියලා අපි දැනන් ඉන්නේ නැහැ. හුඟක් කට්ටිය දන්නේ නැති කාරණාවක්. 78 ඉඳලා අද වෙනකන් අපිට ව්‍යවස්ථා සංශෝධන 20ක් තියෙනවා. හරි දැන් 1900 නවරත්න මහතා කියපු වන්දමින්ම 1978 විශේෂත්වය තමයි අපේ ලංකාවට ප්‍රථම වතාවට විධායක ජනාධිපති ධූරය කියන ඒ ධූරය හඳුන්වලා දුන්නේ ඒ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ඒ කාලේ බලයට ආවේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. එතුමා ඒ කාලේ මෙම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේදී
සියලු බලය ජනාධිපතිතුමා තුළ කේන්ද්‍රගත කිරීමට ඒ අරමුණින් තමයි මේ ව්‍යවස්ථාව සකස් කළේ. ඒ බලය ජනාධිපතිතුමා තුළ කේන්ද්‍රගත කිරීමට පාදක කරගත්තු කාරණාව තමයි මට අවශ්‍යතාවයක් තියෙනවා ශ්‍රී ලංකාව සීග්‍රයෙන් දියුණු කරන්න. ඒ සීග්‍රයෙන් දියුණු කරවීමට නම් ඒ සියලු බලය මා සතු කරගන්න ඕනි කියලා. ඉතින් ඒක හින්දා දැන් අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් අපි කතා කර හිටියා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඒ අවස්ථාවේදී කියපු දෙයක් තමයි මේ ව්‍යවස්ථාවෙන් මට කරන්න බැරි එකම දේ පුරුෂයෙක් ස්ත්‍රියක්ව කරන්න ස්ත්‍රියක් පුරුෂයෙක්ව කරන්න කියලා. ඒ බලය විතරයි යට නැත්තේ කියලා. හරි ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ අපි දැක්කා ඒ ජනාධිපතිතුමා තුළ බලය සම්පූර්ණයෙන්ම කේන්ද්‍රගත වුණා. ඒ කියන්නේ එතුමාට පුළුවන් පාර්ලිමේන්තුවේ ඇමති ධුර බාර දෙන්න. එතුමා තමයි ඇමති අමාත්‍ය ධුර පත්කිරීම සිදු කරන්නේ. ඊට අමතරව එතුමාට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරතුමා පත්කිරීම කරන්නේ එතුමා. ඒ වගේ අපි දන්නවා නීතිපතිතුමා පත් කරන්නේ එතුමා ජනාධිපතිතුමා. ඒ වගේ බලය තමන් සතු තියාගෙන අවුරුදු ගණනාවක්ම ලංකාවේ ඒ විදිහට තමයි ආවේ අපේ ආණ්ඩු ක්‍රමය. හැබැයි විශේෂ වෙනස්වීමක් වුණා 2001. 2001 අපි දැක්කා 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. දැන් සාගරිකා අපි බැලුවොත් දැන් නවරත්න මහතා කියපු විදිහටම දැන් ලංකාවේ ජනතාව තුල තමයි 4 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වන පරිච්ඡේදයෙන් කියන ව්‍යවස්ථාවෙන් කියනවා පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාව සතුයි කියලා. ඒ පරමාධිපත්‍යය අපිට අත්හරින්න බෑ. ඒක තමයි වැදගත්ම කාරණාව. කෙසේ වෙතත් දැන් ලංකාවේ හැමෝටම බෑනේ රට පාලනය කරන්න. ඉතින් ඒ පාලනය සිදු කරන්නේ පාර්ලිමේන්තුව මාර්ගයෙන්, විධායකය මාර්ගයෙන් සහ අධිකරණය මාර්ගයෙන්. පාලනය කියන්නේ යුක්තිය සම්බන්ධයෙන් කටයුතු කරද්දී ලංකාවේ හැමෝටම බැහැම කරන්න. ඉතින් ඒක හින්දා අධිකරණ ප්‍රායෝගිකව කරන්න බෑ. මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේක රාජාණ්ඩුවක් නෙමෙයි. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හැමෝට කියන්නේ හැම පුරවැසියෙකුටම තියෙනවා යම්කිසි බලතල. ඒ පුරවැසි භාවයේ වටිනාකම මං හිතන්නේ ලාංකිකයන් හැටියට අපි තාම අගය කරන්නේ නැහැ. අපිට ඒකේ අගය අපිට තාම තේරිලා නැහැ. මං හිතන්නේ මේ මෑතකදී සිදුවෙච්ච දේවල් මේ සිද්ධීන් හේතුවෙන් අපිට ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක හුඟක් හොඳයි. හැබැයි දැන් ඒ පුරවැසියන් හැටියට යුක්තිය පසඳලීම සම්බන්ධයෙන් රට පාලනය කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම ඒ සියල්ල පුරවැසි හැම කෙනාටම කරන්න බෑ. ඉතින් ඒ සියලු දේම කරන්නේ විධායක ජනාධිපතිතුමා මුල් කරගත්තු විධායකය මගින් රට පාලනය කරනවා. යුක්තිය පසඳලන්නේ අපේ අධිකරණ මාර්ගයෙන්. එතකොට නීති සම්පාදනය කිරීම සිදු කරන්නේ ව්‍යවස්ථාවෙන්. පාර්ලිමේන්තුව මාර්ගයෙන්. හරි? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉතාමත් බලවත් විධායකයක් තිබ්බහම අනිත් කොටස් වල තියෙන බලය බොහෝ දුරට අඩු වෙනවා. අපි කියන්නේ ඉංග්‍රීසියෙන් checks and balances නැති වෙනවා. සංවරණ සහ තුලන නැති වෙනවා. ජනාධිපතිතුමාගේ පැත්තට තමයි වැඩියෙන්ම බලය තියෙන්නේ. ඉතින් 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒක හුඟක් දුරට වෙනස් කළා. කොහොමද ඒක කළේ? අපි දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභා කියන පළවෙනි වතාවට ඒ ව්‍යුහය ප්‍රථම වතාවට ලංකාවට මේ හඳුන්වලා දුන්නේ ඒ 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්. ඒක මං කියවන්නම් ඒක සාගරිකා කියවුවොත් හොඳයි කියලා මං හිතනවා. දැන් ඔය
17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41 අයන්න ව්‍යවස්ථෙන් කියලා තියෙන්නේ පහත දැක්වෙන සමාජිකයන්ගෙන් සමන්විත වන මේ පරිච්ඡේදයේ සභාව යනුවෙන් හඳුන්වනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් තිබිය යුතුයි. දැන් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සමාජිකයන් ඉන්නවා. එතකොට හරියට කියලා තියෙනවා මේ 10 දෙනෙක් වලින් සමන්විත වෙනවයි කියලා ඒ සභාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. ඒක ඉන්නවා අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා, ඒ විදිහට සමාජිකයන් දාලා තියෙනවා. දැන් වැදගත් වෙන්නේ මොකද්ද මේ සභාවෙන් වෙන සේවාවන් මොකද්ද? මොකද්ද ඒකෙන් තියෙන වටිනාකම? 41 ආයන්න වගන්තියෙන් කියනවා මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සමාජිකයෙකු ලෙස හෝ ජනාධිපතිවරයා විසින් තැනැත්තෙකු පත්කිරීම සභාවේ නිර්දේශය මත හැර කරනු නොලැබිය යුත්තේය. දැන් ඊට කලින් අපි දන්නවා ඉංග්‍රීසියෙන් කිව්වම unfettered powers කිසිම සීමාවකින් තොර බලයක් 17 වන සංශෝධනයට පෙර ජනාධිපතිතුමා සතුව තිබ්බා. දැන් මේකෙන් ඒක හුඟක් වෙනස් වෙනවා. දැන් මේ ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පත්කිරීම ජනාධිපතිතුමාට තනියම කරන්න බෑ. තනි තීරණයක් කරන්න බෑ. ඒ සභාවේ සමාජිකයින් ඒ පත්කිරීම අනුමත කරන්න ඕනේ. අනුමත කරොතින් විතරයි පත්කිරීම සිදු කරන්න පුළුවන්. දැන් කොමිෂන් මොනවද පත් කරපු කොමිෂන්ස්? මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ නිත්‍ය කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව සහ සීමා නිර්ණය කොමිෂන් සභාව. හරි, ඉතින් ඒවා හුඟක් වැදගත්. ඒ කොමිෂන් සභා පත් කිරීමෙන් පසුව එම කොමිෂන් සභාවල සමාජිකින් තමයි ඒ කටයුතු සම්බන්ධයෙන් තීරණ ගත්තේ. ස්වාධීනව තීරණ. ඒකයි මං කිව්වේ ඊට පස්සේ තමයි අර සංවරණ තුලන ඇතුළත් වුණේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඊට අමතරව 41 ඇයන්න වගන්තියෙන් කියනවා ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශයක් මත සභාව විසින් අනුමත කර ඇතනම් මිස මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් කිසිම දුරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තෙකු පත් කරනු නොලැබිය යුත්තේ. මොනවද ඒ දුර? අග්‍ර විනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයා. අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනිකුත් සමාජිකයින්. නීතිපතිවරයා, විගණකාධිකාරිවරයා, පොලිස්පතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්, පාර්ලිමේන්තු සහ පාර්ලිමේන්තුවේ මහා ලේකම්වරයා. ඉතින් මේ ඔක්කොම දුර කලින් 17 වන සංශෝධනයට කලින් ජනාධිපතිතුමා තනි මතය මත පත්කිරීම සිදු කළා. ඒක හුඟක් ඊට පස්සේ 17 වන සංශෝධනය එක වෙනස් වුණා. 2000 දැන් මේක වුණේ 2001. 2010 ඒක ආයිත් වෙනස් වුණා. දැන් සාගරිකා කිව්වොතින් සාමාන්‍යයෙන් පින්පොන් ක්‍රීඩාව දන්නවනේ. ලංකාවේ අපේ ව්‍යවස්ථා සංශෝධනයන් දිහා බැලුවොතින් හුඟක් අර පින්පොන් ක්‍රීඩාව වගේ තමයි. 1978 ජනාධිපතිතුමා තුල තමයි බලය කේන්ද්‍රගත වුණේ. ඊට පස්සේ 2001 17 වන සංශෝධනයෙන් එක හුඟක් වෙනස් වුණා. ජනාධිපතිවරයා සතුව තිබ්බ බලතල හුඟක් සීමා කළා. අර ස්වාධීනත්වයක් ඇතුළත් කළා. ඊට පස්සේ අපි දන්නවා 2010 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එක නැවතත් වෙනස් කළා. නැවතත් ජනාධිපතිතුමා තුල බලය කේන්ද්‍රගත කළා. ඒ කියන්නේ මොක්ෂිනී දැන් ඔය කියන ස්වාධීන කොමිෂන් සභාව ටික ඉවත් කිරීමක් කරාද? ඒ ටික තියෙද්දි ජනාධිපතිවරයා වෙත බලතල ගත්තද? වෙනස් වීමක් සිදු වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභා කියන ඒ නාමය සමග සභාපත් කළා. පත්කිරීම සිදු කරද්දී ජනාධිපතිතුමා දැන් 17 වන සංශෝධනයෙන් කියලා තිබ්බනේ මේ ඔය සභාවේ සමාජිකයන්ගේ අනුමැතිය නැතුව පත්කිරීම සිදු කරන්න බැහැ කියලා. 18 වන සංශෝධනයෙන් කියලා තියෙන්නේ පාර්ලිමේන්තු සභාවට මේ අයවලුන් පත් කරන්න ඕනේ. හැබැයි එම සභාවේ පාර්ලිමේන්තු සභාවේ සමාජිකයන්ගේ නිර්දේශ මත ඒ කියන්නේ ජනාධිපතිතුමාට
නිර්දේශ විතරක් සලකන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තු සභාව අනුමැතිය දුන්නේ නැත්නම් පත්කිරීම කරන්න බැහැයි කියලා කියන්නේ නැහැ. ඉතින් තව දුරටත් නිදහසක් ලබා දුන්නා ජනාධිපතිතුමාට. ඉතින් ඊට අමතරව අර මං කලින් කිව්ව ඒ වැදගත් දුහුර අග්‍ර විනිශ්චකාරතුමා පත්කිරීම. ඒ සියලු දුහුර වලට පුද්ගලයන් පත්කිරීම සිදු කරන්නේ ජනාධිපතිතුමා තමයි. හැබැයි පාර්ලිමේන්තු සභාව ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ. හැබැයි ජනාධිපතිතුමාට ඒ නිර්දේශ සලකා හරින්නත් පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා එම 18 වන සංශෝධනයෙන් දැන් 1978 ව්‍යවස්ථාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් ජනාධිපති ඒ කියන්නේ එක පුද්ගලයෙක්ට දුහුර දෙකයි ඉන්න පුළුවන් ජනාධිපතිවරයෙක් හැටියට. හැබැයි ඒ දුහුර ඒ සීමාව අයින් කළා 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන්. දැන් ඊට පස්සේ ආයෙත් පිං පොං ක්‍රීඩාව වගේ ආයෙත් 19 වෙනි සංශෝධනයට අපි එනවා. ඒක 2015. 2015 හුඟක් වෙනස් ඒ කියන්නේ මේ ඒ කියන්නේ අර මං කිව්ව සංවරණ හා තුලන තවත් ශක්තිමත් කළා. excuse me. දැන් ඒකෙන් නැවතත් අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා නැවතත් ඒ ස්ථාපිත කළා. ඊට අමතරව තවත් හොඟක් වෙනස් කිරීම් සිදු කළා. හැබැයි ඒ ඔක්කොම කියන්නේ ගියෝතින් නම් අපිට වෙලාවත් මදි වෙනවා. හැබැයි මේ ඒ 19 වන සංශෝධනයෙන් හොඟක් දුරට ජනාධිපතිතුමා තුල තිබ්බ බලය බොහෝ දුරට සීමා කරලා අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවට ඒ බලය හුඟක් දුරට මේ හැවරීමක් සිදු වුණා. හරි අර කොමිෂන් සභා නැවතත් ස්වාධීනව කටයුතු කිරීමට බලය ලබා දුන්නා ව්‍යවස්ථාවෙන්. ඊට අමතරව අපි දැක්කා ද්විත්ව පුරවැසියෙක්ට බැහැ ජනාධිපති දුහුරය ඒ තනතුර ලබා ගන්න. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් කටයුතු කරන්න බෑ ද්විත්ව පුරවැසියෙක් වුණාම. ඔව්. ඒ වගේ සංශෝධන තමයි ආවේ. හැබැයි ඊට කලින් 20 වන සංශෝධනයෙන් නැවතත් ජනාධිපතිතුමා තුලට තමයි බලය නැවතත් කේන්ද්‍රගත කළේ. විද්වතුන් කියන්නේ 20 වන සංශෝධනයෙන් කියන්නේ 2020 ගෙන ආපු 20 වන සංශෝධනයෙන් අපි බොහෝ දුරට නැවත 1978 ට ආයෙත් ගියයි කියලා. ඔව් නීතිඥතුමනි මට මේ හිතුනේ 20 වන සංශෝධනයේ නැවැත්වීම මොක්ෂිනී 20 වන සංශෝධනය ගැන ටිකක් අපි කතා කරොත් හොඳයි නේද? මොකද මේ රටේ පවතින මේ මොහොතේ තියෙන විවිධ ප්‍රශ්න වලට අතර මේ පාලන ක්‍රමයට විරුද්ධව මිනිස්සු අරගල කරන තත්ත්වයකටම ආවේ ඔය කියන 20 වන සංශෝධනයෙන් ජනාධිපතිතුමාට එහෙම නැත්නම් විධායකයට ලැබිච්ච බලතල හින්දාද? අපි ඒ ගැනත් මම හිතන්නේ මම ඒක පොඩ්ඩක් තව ඊට වඩා ටිකක් පැහැදිලි කරන්න ඕන. 1977 මහමැතිවරණයෙන් ඒ පැවතිච්ච රජයට 6න් 5ක බලයක් ලැබුණේ. ඒ 6න් 5ක බලය ලැබීම සමග තමයි මේ බලවේග පිළිබඳ උද්දාමයට පත් වෙලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමක් සිදුවන්නේ. අපි මම හිතන්නේ මොක්ෂිනී හරි ලස්සනට එක පැහැදිලි කරා මේ ස්ත්‍රියක් පිරිමියෙක් කරන්නත් බැරි පිරිමියෙක් ගැහණියක් කරන්න බැරි ආකාරයේ මේ වදන් කරන්න බැරි කියන එක සඳහන් කරමින් මේ ව්‍යවස්ථාවෙන් ලැබිච්ච අසීමිත බලය එක් පුද්ගලයෙකු කෙරෙහි කේන්ද්‍රගත වීමක් තමයි සිදු වුනේ. දැන් ඔකේ භයානක භාවය තියෙන්නේ මෙතන. දැන් ඒ බලය නිසි ලෙස නීතියේ දැක්වෙන හතර සීමාව යටතේ පවත්වාගෙන යන්න නිසි ලෙස බලය ක්‍රියාත්මක කරලා රටට අවශ්‍ය වන සංවර්ධනයද රටට අවශ්‍ය වන වෙනත් අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න රට පාලනය කරන්න පුළුවන් පුද්ගලයෙකුට ඒ බලය ලැබෙනවා නම් මං හිතන්නේ එතනදී සමහර කෙනෙකුට කියන්න පුළුවන් එන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා. නමුත් එහෙම නොවන අවස්ථාවක් වුණොත් මොකද වෙන්නේ? අපිට අපේ සැලකීම ලක් වෙන්න ඕනේ එතන. දැන් මෙහෙම දැන් එතුමිය පහවිච්ච සදාහන් කරපු ආකාරයට ඔකේ පළවෙනියටම අවස්ථාවක් ලැබෙන 1983 තමන්ගේ දුර කාලය මේ මහා ඡන්දයකට යන්නේ නැතුව ලාම්පුවකුයි කලගෙඩි සෙල්ලම කියලා අපි ගම්වල විවාහරය කියන්නේ ජනමත විචාරණයකින් දික් කරනවා. බලන්න බලය ලැබුණාම තමන් දැන් අපි දන්න අපි මම සඳහන් කරපුවා පරමාධිපත්‍ය බලය කාටද තියෙන්නේ? ජනතාවට.
ඒ පරමාධිපත්‍ය බලයට තමන්ගේ ඡන්ද බලයට ඇතුළත් වෙනවා. ඒතර ජනතාවයි තීරණය කරන්නේ අපේ ජනාධිපතිවරයා වෙන්න ඕනේ කවුද? නමුත් එහෙම ජනාධිපතිවරණයක් පවත්වන්නේ නැහැ. කරන්නේ මොකද්ද? මහමැතිවරණ මේ ජනමත විචාරණයක් මගින් තමන්ගේ දූර කාලය පාවිච්චි දික් කිරීමක් කරන ඒ ආකාරයෙන් අසීමිත බලයකුයි මේ කේන්ද්‍රගත වෙන්නේ. ඉතින් මොක්ෂණී දක්වපු ආකාරයට මේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන අංශ තුන රාජ්‍යයක එකට එක ගැටි පවතින්න බෑ. ඒ එකට එකක් අපි කියන කොම්ප්ලිමන්ටරි ප්‍රොසෙස් එකක් තියෙන්නේ. එකට එක්කෙනෙක් තව කෙනෙක් එක ගස්ඨනයක් නොවි සමාන්තරව තමන්ගේ බලය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ බලය ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ බලයෙන් අනිසි ප්‍රයෝජනයක් ඇති නොවෙන්න ඕන. නමුත් මේ බලය කේන්ද්‍රගත වීමත් සමග මොක්ෂණී පැහැදිලි කරා 1978 විධායකය පිළිබඳ අපි කරුණු අධ්‍යයනය කරොත් සාගරිකා අපි ඔය දක්වපු ආකාරය විතරක් නෙමෙයි එතුමා රජයේත් ප්‍රධානියා විධායකෙත් ප්‍රධානියා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ඒ වගේ රටේ මේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඒ වගේම රටේ අග්‍රවිනිශ්චකාරතුමන් ඉහළ අධිකරණවල තිබෙන පත්කිරීම් සියල්ලක්ම කරන්නේ ජනාධිපතිවරයා. දැන් මං ඉස්සර කිව්වනේ දැන් තුලනතාවයක් තියෙන්න ඕනනේ. ව්‍යවස්ථාදායකයයි විධායකයයි අතර ගැටීමක් තියෙන්න බෑ. නමුත් මොකද වෙන්නේ 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණේ පවත්වලා අවුරුද්දකට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්නත් පුළුවන්. පාර්ලිමේන්තුව කල් තබන්න පුළුවන්. Taman අපි දන්නවා යම් කිසි අවස්ථාවක පාර්ලිමේන්තුව කල් තැබීමක් සිදු වුණොත් මොකද වෙන්නේ? ඒ අවස්ථාවේ Tamanට විරුද්ධව අපි හිතමු දෝෂාභියෝගයක් ඇවිල්ලා තියෙනවනේ. ඒ කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටිනවා. දැන් ඒ වගේ අසීමිත බලයකුයි මෙතන කේන්ද්‍රගත වෙන්නේ. දැන් ඔය 2017 වෙනි යම් කිසි අවස්ථාවක් ඇතුළත ඔබට මතක ඇති අපි දන්නවා අපිට 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ආවා. ඒයින් තමයි පළාත් පළාත් සභා ක්‍රමය ලංකාවේ නීති පද්ධතියට හඳුන්වා දීමක් සිදු වුණේ. ඉතින් විවාහාරය තිබෙනවා මිනිසුන්ගේ හැඟීමක් තිබෙනවා. ඒ කාලේ මේ අවම වශයෙන් මහජනතාවගේ තීරණයකින් මහජනතාවගේ කැමැත්ත විමසීමකින් තොරව පැවති බලය පාවිච්චි කරලා ඒ පළාත් සභා ක්‍රමය යම් කිසි ඒ කාලේ තිබුණ යම් තත්ත්වයන් යත නීති පද්ධතියට ඇතුළත් කරයි කියලා. ඒ හා සමානව ඉතා විශාල බලය කේන්ද්‍රගත වීමක් සිදු වෙනවා මේ විධායකය ඇති කිරීමත් සමග 1978 දෙවන ජනරාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත. ඒ අනුව දැන් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කරනවා. ඒ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යම් කිසි මොකද ඒ කාලය වෙනකොට යම් රටේ පැවතිච්ච දේශපාලන සහ වෙනත් හේතුන් මත මහජනතාවගේ හඬක් නැගෙනවා. සහ මහජනතා හඬක් නැගලා මේ බලය කේන්ද්‍රගත වීම අපි එතනින් නැවැත්වීම සිදු කළ යුතුයි. මොකද මේක ඒකාධිපතිත්වය හා සමාන කාර්යයක් කියන එක. ඒ අනුව තමයි ලැබපු හඳේක ප්‍රතිඵලයක් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතනින් මේ යම් පත්කිරීම් පිළිබඳ පමණක් නෙමෙයි මේ යටතේ විධායකයට තිබුණ අසීමිත බලය යම් කිසි ආකාරයක සීමා කිරීමක් කරනවා. ඒ සීමා කිරීම මත මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කිරීමක් කරනවා. කොහොමද ශක්තිමත් කිරීම කරන්නේ? පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ වගකීමක් බලය ලැබීමක් සිදු කිරීම සිදුවන්නේ. ඒක තමයි මොක්ෂණී පැහැදිලි කරේ. දැන් අපි දන්නවා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාගරික ඇති කරේ. අපි දන්නවා ඒ කාලේ මෙරටේ පැවතුන නිකන් කාලයකදී නොදකින ආකාරයේ දේශපාලන වාතාවරණයක්. නොහිතපු ආකාරයක පුද්ගලයෙක් ජනාධිපතිවරයෙක් විදිහට පත් වෙනවා. එක් පක්ෂයක නායකයෙක් අග්‍රාමාත්‍යවරයෙක් වශයෙන් පත් වෙනවා. ඉන් පස්සේ බලයේ තිබුණ පක්ෂය විපක්ෂයට තල්ලු වෙනවා. සුළුතර ආණ්ඩුවක් ඇති වෙනවා. ඒ ආණ්ඩුවේ සියලුම පුද්ගලයන් එක්හසු වෙලා තීරණයක් කරනවා. දැන් මේ කේන්ද්‍රගත වෙලා තියෙන බලය යම් කිසි ආකාරයකින් අඩු කිරීමක් සිදු කළ යුතුයි කියලා. ඒ අනුව තමයි අපි දකිනවා ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු ප්‍රමාණකින් අඩු කරනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න තිබුණ අසීමිත බලය අවුරුදු 4.5ක් දක්වා කල් තබනවා. එයින් ලැබිච්ච හොඳ ප්‍රතිඵලක් තිබෙනවා, අනිසි ප්‍රතිඵලක් තිබෙනවා. අපි ඒක හරියට වටහා ගන්න ඕන මේකෙදි. මොකද
අපේ රට වගේ රටක දේශපාලනය නියැලෙන පුද්ගලයින්ගේ සමහර වෙලාවට නීතිය පිළිබඳ තියෙන වැටහීම මොකද තමන් නීතියට වඩා තමන් ආගමක් විදියට අදහන දේශපාලන දර්ශනය මූලික කරගෙනයි අපේ දේශපාලඥයින් කටයුතු කරන්නේ. ඒ නිසා මන් දන්නේ එක අවස්ථාවල රට ගැන රට ඉදිරියට ගන්න රට ජාති ආගම කියන එක කේන්ද්‍රගත කරගෙන කතා කරත් රටේ නීතිය පිළිබඳ හරි වැටහීමකින් කටයුතු කරා නම් රටේ උත්තරීතර නීතිය රටේ නීතියට යටත්ව කටයුතු කරා නම් මේ හුඟක් ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවය අඩු වෙන්න පුළුවන්. දැන් ඒ නිසා මේ 20 වන ආණ්ඩුක්‍රම විවස්ථාව අපි දන්නවා පුරවැසි භාවය සම්බන්ධයෙන් විශේෂිත බගන්තියක් තියෙනවා. රටේ පුරවැසියා කියන කවුද? උත්තරීතර නීතිය කියනවා. පුරවැසි භාවය ලබා ගන්න පුළුවන් කොහොමද? පරම්පරාවෙන් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුරවැසි පනත අනුව ලබා ගන්න පුළුවන්. ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් අපේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් අවස්ථාවේ තිබුණේ නැහැ. නමුත් ඒ කාලේ ඇතිවෙච්ච යම් යම් හේතුන් මත ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ගෙනාවා. ඒ ප්‍රතිපාදන යහපත් චේතනාවෙන් අයහපත් චේතනාවෙන් ගෙනාවේද කියන එක පිළිබඳව මට අදාළතාවයක් නැහැ. නමුත් එහෙම ප්‍රතිපාදන ගෙනාවා ලංකාවට. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඒ ගෙනල්ලා ඒවා එකපාරටම නැවතත් වෙනස් වෙනවා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සීමා පැනවීමේ තිබුණ බලය නැවත ආපසු ජනාධිපතිවරයා ගාවට යනවා. ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයන් පත් කිරීම ඉතා වැදගත් දෙයක්. මොකද අපේ රට වගේ රටක විශේෂයෙන් දකුණු ආසියාතික රටවල දේශපාලනය පිළිබඳ මහජනතාවගේ දැනීම සහ දේශපාලනයට සම්බන්ධ වන පුද්ගලයින්ගේ දේශපාලනය පිළිබඳ තිබෙන මුහුකුරා යන තත්ත්වය සහ ඒ දැනීම පිළිබඳ යම්කිසි ගැටලු තිබෙන බව පේනවා. ඒ නිසා නීතිය මගින්ම මේ තුලන හා සංවර්ධන චෙක් ඇන්ඩ් බැලන්සස් කියන එක තිබිය යුතුයි කියන එක අපි හිතන නීතිය පිළිබඳ අදහන ඕන කෙනෙක්ගේ තිබෙන මතයක්. ඒ නිසා තමයි ඊටමත් කෙටි කාලයක් තුල 2015 වර්ෂයේ මේ සංශෝධනය ගෙනල්ලා 19 වන සංශෝධනය ඒ පිළිබඳ යම් යම් සීමාවන් පනවලා පාර්ලිමේන්තු ක්‍රමය යම්කිසි ශක්තිමත් වීමක් සිදු වුණේ. නමුත් ඒ සිදුවිච්ච දේ නවතවතාවක් 20 වන සංශෝධනය හරහා වෙනස් කිරීමක් සිදු වුණා. ඉතින් ඒ නිසා තමයි දැන් මේ රටේ ඇති වෙලා තිබෙන යම් යම් තත්වයන් මත මේ බලය කේන්ද්‍රගත වීම එක් පුද්ගලයෙකුට කේන්ද්‍රගත වීම ඉවත් කළ යුතුයි කියන මහජන මතයක් ඇති වීගෙන එන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ වෙනස් කිරීම සිදු කළ යුතුයි කියලා දැක්වෙන්නේ. ඉතින් ඔබතුමියට මේ කාල පරාසය සහ මේ සිදුවෙන සිද්ධි දාමය පිළිබඳ යම්කිසි අවධානයක් යොමු කරාදී පේනවා. අපි ඒ කරන ඉල්ලීම කොච්චර සාධාරණකමක් තියනවාද? ඒක අසාධාරණද? දැන් අපි දැන් මම දැක්කා ඊ පෙරේදා 21 වන සංශෝධනයේ සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයා යම් කිසි කෙටුම්පතක් ඉදිරිපත් කරලා එය පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කරා කියලා දක්වනවා. නමුත් ඒ සම්බන්ධයෙන් මට සාකච්ඡා කිරීමේ හැකියාවක් නැහැ මේ අවස්ථාවේදී වැඩි දුර. මොකද එහි නැවත සංශෝධන සිදු කරා කියලා තිබෙනවා. එහෙම වුණොත් මම වැරදි කතාවක් ඉදිරිපත් කරා වෙනවා මහජනතාව වෙත. නමුත් මම දැක්කා එකේ යම් කිසි ධනාත්මක කටයුතු කීපයක් තිබෙනවා. විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභාව ඇති කිරීම. අපි දන්නවා රටේ ආර්ථිකයේ කඩා වැටීම සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති වුණා මහ බැංකුවේ සිටින ඉහළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා. මම දැක්කා මේ යෝජනා කොට තිබෙන කෙටුම්පත මත ඒ පත්කිරීමුත් ජනාධිපතිවරයා විසින්ට කළ හැකි. නමුත් පාර්ලිමේන්තුවේ තිබෙන ඒ නිර්දේශයන් කොමිෂන් සභාවල නිර්දේශයන්ට යටත්ව. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් කරන එක ගොඩක් හොඳයි. මට ඊට වැඩිය තව කතාවක් කියන්න ඕන. දැන් අපි දකිනවා අපේ රටේ පාලනය පිළිබඳ දිගින් දිගටම බලනකොට සාගරිකා පත්වෙන ආණ්ඩුව සහ ආණ්ඩුවේ නිලධාරීන් අඩුවෙන් තිබෙන ප්‍රධානීන්ගේ අවශ්‍යතාවයන් මත රටේ උත්තර නීතිය මේ ආකාරයෙන් වෙනස් වෙනවා. මම කලින් කිව්වා වගේ සමහර ලෝකීය රටවල් අපිට වඩා බලගතු රටවල් අපි කියනවා හිරු නොබදින අධිරාජ්‍ය කියලා. ඒකට හේතුව අපි මොකද්ද කියලා දන්නවා. කොපමණ ලෝකේ රටවල් ප්‍රමාණයක් තමයි යටතේ පවත්වගෙන ගියාද කියන එකයි පෙන්වන්නේ. එහෙම රාජ්‍යයේත් අලිඛිත ව්‍යවස්ථාවක් තියෙන ලියාගෙන නැහැ ව්‍යවස්ථාව මොකද්ද කියලා.
නමුත් අපේ මොකද වෙලා තියෙන්නේ 1978 ඉඳලා 2020 වෙනකොට 20 වතාවක් උත්තර නීතිය සංශෝධනය වෙලා. දැන් අල්ලපු රටේ ඉන්දියාවෙවත් එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? Tamanගේ ඕනෑ එපාකම් දේශපාලන අවශ්‍යතාවයන් මත Tamanට වැටහීමක් නැතුව මේ ආකාරයේ සංශෝධනයන් ගෙනල්ලා Tamanගේ දේශපාලන අවශ්‍යතාවයන් පිරිමහ ගන්න. දැන් අල්ටිමේට්ලි මොකද උනේ? කවුද ඒකේ අවසාන ප්‍රතිඵලය භුක්ති විඳින්නේ? ඔබත් මමත් මෙහි 22 ලක්ෂයක් වෙන අපේ රටේ සිටින මහජනතාවත්. ආර්ථිකමය වශයෙන් අපි ආඝාතයකටපත් වෙලා. දැන් නීතිය පිළිබඳ අපි කියනවා අපි නීතියට ගරු කරන්න ඕන. අපි හැම වෙලේම කියන්නේ ඔබතුමියත් කියන්නේ නීතියට ගරු කරන්න. මේ අපි කියන්නේ නීතියට ගරු කරන්න. හැබැයි නීතිය පිළිබඳ මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. මහජනතාව නීතිය අතට ගන්නට උත්සාහයක් දරනවා දෝ කියන සැකයක් මට ඇති වෙනවා. මම දන්නේ අනික් අයට කොහොමද කියලා. මොකද ඇති වෙන නීතිමය තත්වයන් යටතේ නිසා මේ අංශයන් එකිනෙකට බලාත්මක වෙන්න ඕන. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන එකක ඝට්ටනයකින් තොරව ස්වාධීනව කටයුතු කරන්න ඕන. ස්වාධීනව කටයුතු කරා විතර පමණක් නෙමෙයි විශේෂයෙන්ම අධිකරණය කියන අංශය අපි ගත්තොත් රාජ්‍ය පාලනයක ඒ අධිකරණයට ස්වාධීනව තම කටයුතු කිරීම සඳහා වන ශක්තිමත් පදනම තියෙන්න ඕන. හේතුව අධිකරණයේ නිලධාරිවරයෙකුට අධිකරණ විනිශ්චයකාරවරයෙකුට තමන්ගේ තීරණය ස්වාධීනව දෙන්න බැහැ නම් ඒ තීරණයට යම්කිසි බලපෑමක් සිදු වෙනවා නම් ඒ තීරණය දුන්නයින් පස්සේ තමන්ගේ විනිශ්චය ධූරය පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා නම් මං හිතන්නේ ඒක ලොකු ගැටලුවක්. ඒ නිසා තමයි මේ සංශෝධනයන් මගින් තමන්ගේ ස්වාධීනත්වය දැන් අපි ඇමරිකාව වගේ රටක් ගත්තොත් ඒ රටේ ඉහළ අධිකරණයක විනිශ්චයකාරවරයෙකුට මේ විශ්‍රාම යන වයසක් නැහැ. තමන්ගේ ජීවිත කාලය තුළ දරන්න පුළුවන්. ඒ විනිශ්චයකාරවරයෙක් අයින් කරන ක්‍රියාදාමයත් ඉතා බැරෑරුම් ක්‍රියාදාමයක්. දේශපාලන අවශ්‍යතාවයන් මත මේ මූණේ තියෙන හැකියාව නොහැකියාව මත ඒ තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා ඒ ස්වාධීනත්ව ඇති කිරීම බලවත් ලෙස ශක්තිමත් කිරීමක් සිදු කළ යුතු වෙනවා. ඒ නිසා තමයි මං හිතන්නේ මේ මෙවන් ආකාරයේ මහජන පිඹිදීමක් දක්වලා මනජනතාව ඉල්ලීමක් කරන්නේ මේ දේවල් දැන් සිදු කළ යුතුයි. මොකද දේශපාලනඥයින් පිළිබඳ 74ක වසර 74ක් ආසන්න කාලයක් නිදහස ලැබලා මොකද අපි දන්නවා අපි අහලා තියෙනවා සාගරිකා 1948 ශ්‍රී ලංකාව නිදහස ලබනකොට අපි දන්න නිදහසක් කියලා කිව්වට නිදහසක්මද කියන එක අපිට පොඩි ප්‍රශ්නාර්ථයකුත් එනවා. ඒ නිදහස ලැබනකොට ලංකාව මහා බ්‍රිතාන්‍යයේ තිබුණ බජට් ඩෙෆිසිට් එකක් අයින් කරන්න ණය දුන්නයි කියලා කියනවා. ඒ වගේ ශක්තිමත් ආර්ථිකයක් තිබුණ රටක්. සහ අපි දන්නවා ලී ක්වාන් යූ කියන සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍යවරයා ලංකාව දිහා බලලා සුසුම් හෙළුවා කියනවා. 1960 ගණන් වල ලංකාවේ තත්ත්වයට ඉන්දියාව සිංගප්පූරුව පත් කරන්න ඕනේ කියලා. ලෝකයේ ප්‍රථම අගමැතිනිය සිරිමාව බණ්ඩාරනායක මැතිනිය එතුමිය චීන රාජ්‍යයට ගිය අවස්ථාවක් මං හිතන සමාජ මාධ්‍යවල දැක්වෙනවා. ඔබතුමිය දැක්කොත් පුදුම වෙයි. මොකද ඒ වෙනකොට දකුණු ආසියාවේ තිබුණ බලවත්ම රාජ්‍යයන් එකක් ශ්‍රී ලංකාව. නමුත් අද අපි යම් කිසි උපහාසාත්මකව බලපු යම් රාජ්‍යයන් කෙරෙහින් අපිට අපේ එදිනෙදා ජීවිතය ගැටගහ ගන්න බෙහෙත් ටික මුදල් ටික හාල් ටික ඉල්ලන තත්ත්වයට මේ රට ගෙනියලා තියෙනවා. ඒක නිසා මේකේ කොහේ හරි එකතැනක වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද නිවැරදි කරන්නේ කොහොමද? ඒ වැරද්ද නිවැරදි කරන්න ඒ රාජ්‍ය පාලනය කරන පුද්ගලයන් ජනතාවට වගකිය යුතු නොවන්නේද? දැන් අපි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැලුවොත් රටේ විධායක දූර කාලය තුල සිදුවන කාර්යයන් සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරියට පැමිණිය නොහැක්කේය කියලා දක්වනවා. නමුත් ඒක සම්කිසි වෙනසක් වුණා. ඒ වෙනස නැවතත් පරණ තත්ත්වයට පත් කරලා තිබෙනවා. දැන් එක අවස්ථාවක කියනවා දැන් හරි දුරේ දරන පුද්ගලයාට නඩු පවරන්න බැරි නම් ඒ දුරේ දරන පුද්ගලයා කරපු කාර්ය සම්බන්ධ රටේ නීතිපතිවරයා පාර්ශවයක් කරන නඩු පවරන්න පුළුවන්. දැන් එතනින් මොකද වෙන්නේ? රටේ මහජනතාවට Tamanට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් යම්කිසි අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා Tamanගේ ඒ නීතිමය තත්ත්වයන් පිළිබඳ යම්කිසි සහනයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ඒ කටයුතු නැවතත් පරණ තත්ත්වයටමපත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ මේ
තියෙන ක්‍රියාදාමයේ යම් කිසි වෙනසක් ඇති වෙයි යුතුයි කියලා. දැන් මොකද අපි දන්නවා රටේ ජනාධිපතිවරයාගේ කැමැත්ත අමාත්‍යවරයෙකුගේ කැමැත්ත මත ඒ රාජ්‍යයට අයත් වෙන ආයතනයන්ට සභාපතිවරුන් පත් කරනවා. අධ්‍යක්ෂක මණ්ඩල නිලධාරීන් පත් කරනවා. ඒකත් පුද්ගලයන් සුදුසුද නැද්ද කියන්න පිළිබඳ කිසිම වගවීමක් නැහැ. මහජනතාවට වගකිවීමකුත් නැහැ. පාර්ලිමේන්තුවට වගකිවීමකුත් නැහැ. යම් කිසි අවස්ථාවක අපි දකිනවා රටේ ආර්ථිකයේ කඩා හැලෙන තත්ත්වයට පත්වෙච්ච ආයතනයක යම් කිසි පුද්ගලයන් විධායකයට ලබා දීලා තොරතුරුත් අසත්‍යයි කියලා. පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙන තොරතුරුත් අසත්‍යයි කියලා. අපි ඉතින් නීතිය දිහා බලලා කියනවා මේ රටේ උත්තර ආයතනයේ පාර්ලිමේන්තුව, විධායකය, අධිකරණය. නමුත් ඒ ආයතනයට ලබා දීලා තියෙන තොරතුරුත් අසත්‍යයි කියන නිවැරදි නෑ කියන තත්ත්වයක් අපි දකිනවා. හරිද වැරදිද අපි දන්නේ නැහැ. නමුත් එහෙම යනවා. එහෙම වැරදි නම් මොකක්ද මේ රටේ තත්ත්වය? ඉතින් ඒ නිසා මේ විධායකය සම්බන්ධයෙන් තියෙන අසීමිත බලය දැන් මේ යෝජනා කරලා තියෙන පරිදි මේ කොමිෂන් සභා සම්බන්ධයෙන් පමණක් නෙමෙයි ඒ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් උත් තියෙන්න ඕන. මොකද එහෙම නැත්නම් මේ රටේ ඉදිරි ගමනක් අපිට දකින්න සිදු වෙන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඕන අනිවාර්යෙන්ම රටේ තරුණ පරම්පරාව ඉල්ලීමක් කරන්නේ දැන් අපිට සිස්ටම් චේන්ජ් එකක් කරන්න කියලා. මොකද අපි හැමදාම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුරුදු 4කට 5කට සැරයක් එන මැතිවරණේ මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් කියලා යනවා, ඡන්දෙ දෙනවා, එනවා. නමුත් අපි දකිනවා දැන් රටේ ඉදිරියට ජීවත් වීමට නොහැකිතාවයක්කට දක්වා මේ කටයුතු බැරෑරුම් ලෙස ක්‍රමානුකූලව පත්වීගෙන යනවා. ඒ නිසා මේ ඒක ඔබතුමී අහපු ප්‍රශ්නේ අනිත් පැත්තට මම කතා කරොත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක්ද කියන එකට උත්තරේ කිව්වොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඒ සියලුම සිද්ධිදාමේ ප්‍රධාන කඩතුරාවක් තියෙන ස්ථානයක්. ඒ නිසා තමයි දැක්වෙන්නේ මේ අවස්ථාවන් මගහැරවලා නිසි වගවීමක් සහිත ආණ්ඩුක්‍රමයක් ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන තුනේ සමතුලිත භාවය තියෙන විදිහට මහජන අදහස් මහජනතාව වැඩිපුර නියෝජනය වන පාර්ලිමේන්තුවට වගවන ආකාරයට මේ ආයතනයන් නිසි ලෙස කළමනාකරණය කළ යුතුයි කියන එක. ඒ නිසා මම හිතන්නේ ඉතාමත් වැදගත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක සහ විධායකයේ සහ ව්‍යවස්ථාදායක අධිකරණ කියන ආයතන තුන අතර තියෙන සමතුලිත භාවය. දැන් අපි චෙක්ස් ඇන්ඩ් බැලන්සස් කිව්වා වගේ ඒ ගැටලුවක් ඇති නොවන ආකාරයට නමුත් නීතියේ 4 වන කොනේ රාමුව ඇතුළත ඉදිරියට ගෙන යාම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඔව්. නීතිඥතුමනි අපිට තව විනාඩි 3-4ක කාල සීමාවක් තියෙන වැඩසටහන අවසන් කරන්න. අපි ඒ වෙලාව පොඩි අවස්ථාවක් ගමු. දැන් අපි දන්න මේ සමාජයේ දැන් පහුගිය දවස්වල මේ ප්‍රශ්න අතරේ නීතිඥ ප්‍රජාව විදියට නීතිඥයන් බොහොම බාරදූර කටයුත්තක් කරා. දැන් මේ සංශෝධනයන් සම්බන්ධයෙන් දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන සංශෝධන සම්බන්ධයෙන්ුත් මේ නීතිඥවරු මාර්ගයෙන්ුත් යම්කිසි සංශෝධන ඉදිරිපත් කළා තියෙනවාද? ඒ ගැන මොකද්ද තියෙන දායකත්වය? අපි කෙටි විනාඩි 2-3කින් ඒ පිළිබඳව පොඩි සඳහනක්. ඒ සම්බන්ධයෙන් නම් මම සම්පූර්ණයෙන්ම ඒ ලේඛනීය පැමිණීමට කලින් නම් මට ඒක පරිශීලනය කිරීමට හැකියාවක් තිබෙන්නේ නැහැ සාගරිකා. හැබැයි මගේ මතකයේ හැටියට ප්‍රධාන වශයෙන්ම නීතිඥ ප්‍රජාව හැටියට නීතිඥවරුන් යම්කිසි නිර්දේශ සිදු කරලා තියෙනවා. හැබැයි කිසිම දේශපාලනමය නිර්දේශ සිදු කරලා නැහැ. නීතිඥ ප්‍රජාවක් හැටියට අපිට වැදගත් වෙන්නේ රටේ නවරත් මහතා කිව්පු විදිහටම නීති ආධිපත්‍යය. ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ අනුව විවිධ නිර්දේශ සිදු කරලා තියෙනවා. එකක් තමයි අර අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. වෙනස් කළ යුත්තේ ජනාධිපතිතුමා තුළ කේන්ද්‍රගත වී තිබෙන ඒ බලතල සීමා කිරීම එකක්. තවත් එකක් තමයි දැන් රටේ තිබෙන දැන් අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කියන්නේ ආර්ථිකම වශයෙන් සහ දේශපාලනමය අතින් තිබෙන අර්බුදකාරී මේ වාතාවරණය හේතුවෙන් අපිට දැන් යම්කිසි තීරණ ගැනීමට පරිපාලනමය පැත්තෙන් යම්කිසි තීරණ ගැනීමට අවශ්‍යතාවයක් තිබෙන මේ අවස්ථාවේදී. ඉතින් නීතිඥ ප්‍රජාව නිර්දේශ කළ තියෙන්නේ යම්කිසි පාර්ලිමේන්තුව තුළ තිබෙන ඒ පක්ෂ එකතු වෙලා
අන්තර් පාර්ලිමේන්තුවක් මාර්ගයෙන් එහෙම නැත්නම් අන්තර් විධායකයක් මාර්ගයෙන් ඒ පිළිබඳව තීරණ අරගෙන ලංකාව මේ අර්බුදයෙන් එහාට ගෙනියන්න කියලා. ඊට අමතරව තවත් තිබ්බා යම් නිර්දේශ. හැබැයි නීතිඥ ප්‍රජාවක් හැටියට අපිට වැඩියෙන් මැදිහත් වෙලා කටයුතු කරන්න හැකියාවක් නැහැ. අපිට වැදගත් වන්නේ ලංකාව තුළ නීතිය ආධිපත්‍යය රැක ගැනීමයි, ජනතාවගේ පරමාධිපත්‍යය කොහොම හරි රැක ගැනීමයි. අවසන් කරන්න කලින් සාගරිකා ඔබතුමියකින් මං පොඩි අවසරයක් ගන්නම්. පොඩි අදහසක් අපෙත් එක්ක සම්බන්ධ වී සිටින ලාංකිකයන් සමග බෙදා ගන්න. දැන් අපි කතා කරලා තියෙන්නේ දැන් මේ රටේ තියෙන දේශපාලන ප්‍රශ්න මොකක්ද, ආර්ථික ප්‍රශ්න මොකක්ද, ව්‍යවස්ථාව සම්බන්ධයෙන්නේ. නවරත්න මහතාත් කියපු හැටියට දැන් ජනතාව තුළ යම්කිසි පිබිදීමක් සිදු වෙලා තියෙනවා. තරුණයන් ඉල්ලලා තියෙනවා සිස්ටම් චේන්ජ් එකක්. හැබැයි අපි බලන්න ඕනේ අපි තුළ සිස්ටම් චේන්ජ් එකක් තියෙන්න ඕනේද කියලා. ඔය පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්න 225 නිකන් ඔතන හම්බෙන් ගිහින් ඉන්න කට්ටියක් නෙමෙයි. අපි තමයි ඒගොල්ලන්ව එතනට යවුවේ. ඉතින් අපි බලන්න ඕනේ අපි මොන කරුණු පාදක කරගෙනද අපි මේ කට්ටියට ඡන්දෙ දෙන්නේ කියලා. අපි බලන්න හොඳ නැහැ මෙයාට ඡන්දෙ දුන්නොත් මට මේ විදියට වාසියක් හම්බ වෙයි කියලා නෑ. අපි අපිට මොකද්ද වාසිදායක ඒ හේතුව මත ඡන්දෙ දීම නුසුදුසුයි කියලා දැන් මං හිතන්නේ අපිට තේරුම් ගන්න කාලේ හරි. අපි ප්‍රතිපත්ති මත තමයි තීරණ අරගෙන අපගේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කළ යුත්තේ. ඊට අමතරව අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ තව දෙයක් තමයි පුද්ගලයන් මත අපේ විශ්වාසය තියන්න නැතුව අපි ආයතන මත අපේ විශ්වාසය තැබිය යුතුයි. මං කලින් කිව්වා වගේ විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර තියෙන ඒ බලය සංවරණ හා තුලන මගින් පාලනය වීමට දැන් තිබෙන ඒ ව්‍යුහය මොකද්ද? ඒ පාර්ලිමේන්තු සභාව එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. ඒ ආයතන ශක්තිමත් කළ යුතුයි. එතකොට ඒ පුටු වලට කවුරු ආවත් ඒගොල්ලන්ට ඕන විදියට කටයුතු කරන්න බෑ. තීරණ ගන්න බෑ අත්නෝමතිකව. ආයතන අපි ශක්තිමත් කළොත්. ඉතින් අපි පුරවැසියන් හැටියට අපි බලන්න ඕනේ ආත්මාර්ථකාමී නොවි රට වෙනුවෙන් තීරණ අරගෙන යම්කිසි දවසක නැවතත් ඡන්දයක් ආපු අවස්ථාවේදී රට වෙනුවෙන් තීරණ අරගෙන Tamanට මොකද්ද වාසිදායක කියලා ඒ හිතින් විතරක් ඒ වගේ මනසකින් තොරව තීරණ ගන්න ඉතාමත් වැදගත් කියලා අවසාන වශයෙන් මට කියන්න කැමතියි. ඔව්. හිතවතුනි ඔන්න ඔය විදිහට අද අපේ සාකච්ඡාව අවසන් වෙන්න අවසානම මිනිත්තුවට ඇවිල්ලා තියෙන්නේ. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමු අද දවසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඊට අදාළව කළ යුතු සංශෝධන ගැන යම්කිසි අදහසක් ඔබට ලබා දීපු නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාට වගේම නීතිඥ මෝක්ෂිනී ජයමාන මහත්මියට ඔබ දෙදෙනාටම ආයුබෝවන් කියලා අපි අද දවසේ සමු දෙනවා. ආයුබෝවන්. හිතවතුනි අපි විශ්වාස කරනවා ඔබ වගකිව යුතු පුරවැසියෙකු නම් ඔබත් මේ රටේ පාලකයෝ පත් කරන්න ඔබට තියෙන ජනතා පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන කෙනෙක් විදිහට එහෙම නැත්නම් මහජන නියෝජිතයන් ඒ දුර වලින් ඉවත් කරන්න බලය තියෙන පුද්ගලයෝ විදිහට ඔබත් රටේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මේ ආයතන පිළිබඳව සවිඥානික වුණොත් ඒක අපේ සමස්ත රටටම බොහොම වැදගත් වෙයි. ඒ නිසා අද දවසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඊට අදාළ සංශෝධන පිළිබඳව ඔබ යම් කිසි ආකාරයකින් දැනුමක් ලබන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි නැවතත් ලබන සතියේ මේ වගේම ඔබේ ජීවිතයට වැදගත් වන මාතෘකාවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.